උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මොරටුව එගොඩ උයනේ පදිංචි වසන්ත අපොන්සු මහතා සහ කුමුදුනි අපොන්සු මහත්මිය යන දෙමාපියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ ජනවාරි මාස 28 වන දින පළමුවන විවාහ සංවත්සරය සමරනු ලබන අචල අපොන්සු පුතණුවන්ට සහ චරිතා ඒකනායක දියණියට සදහම් තිලිනයක් ලෙස සිදු කරන්නා වූ මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ මහා කුසලයෙන් ඒ දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. වහවහ ධර්මාවබෝධය පිණිස මේ කුසලය උපනිශ්‍රය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස උතුම් කුසලය හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දේශනාමය කුසලය මහෝපකාරී වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යහිතේ භික්ඛවේ භික්ඛු දුග්ගතේහි සුත්තන්තේහි ව්‍යංජන පතිරූපකේහි අත්තංච ධම්මංච පටිබාහන්ති තේ භික්ඛවේ භික්ඛු බහුජන අහිතාය පටිපන්නෝ බහුජන සුඛාය බහුජන සුඛාය නෙමෙයි බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං බහුංචතේ භික්ඛවේ භික්ඛු අපුඤ්ඤං පසවಂತಿ තේ ඉමං සද්ධම්මං අන්තරදා පින්තිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි. නිවනට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේදී අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ පුංචි දහම් පාඨයක් තුල පවතින ගැඹුරු විවරණය කරන්නයි කල්පනා කරන්නේ. මා දකිනවා බුදුවරු ලෝකෙට පහළ වෙලා ප්‍රඥාවන්ත මිනිස් වර්ගයා සඳහා ජීවිතේ විඳින්න කියලා දෙනවා. දුක ජීවිතෙන් අයින් කරලා සුවසේ වාසය කරන්න. මරණයට පවා බයක් නැතුව මරණයක් පවා නැතිව ඉන්න. කය බිඳුනට මරණයක් පවා කියන්නේ අර පරලෝ යන මරණයක් පවා නැතුව ඉන්න. මේ හෙළිවීම විශිෂ්ට ගණේ දෙයක්. සමාජයකට මිනිස් සමාජයකට. ඒ යුගවලට බුදුවරුන් විසින් කරන දෙයක්. අනුගාමිකයින්ට මග ගොස් මේ ප්‍රතිඵලය ලබන්න පුළුවනි. නමුත් තථාගතයන් වහන්සේගේම ඇතැම් වදම් වලට අනුව ඒ සද්ධර්මය යුගෙන් යුගයට යටපත් වීම සහ මතුවීම කියන කාරණාවත් සිදුවෙන්නේ නැහැ කියලා නෑ. තථාගතප්පේ දස ධම්ම විනයස්ස භික්ඛවේ තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කළ ධර්ම විනය විවෘත වුණ කල බබලනවා යටවුණු කල බබලන්නේ නැහැ කියලා. දැන් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ගත් කල උණුන්ට චෝදනා ධර්මයේ විකෘති කරනවායි කියලා. අපි බාරගත්තේ නැති වුණත් අපටත් මේක තියෙනවා. අපි ධර්මයේ විකෘති කරනවද සිවස් 7ක් 8ක් තිස්සේ විකෘති වුණා වූ ධර්මය අපි මතු කරන්න හදනවද කියන එක සමාජයේ තේරුම් ගන්න. අපිට මේ විකෘති කරලා මොනවා හරි ලබා ගන්න ඕනකමක් හරි අපාය යන්න හරි ඕනකමක් නැහනේ. දැන් සමහරව නම් ඔය සල්ලි වලට එහෙම බොරු කියන්නේ. මොනවා හරි ලබන්න නෙමෙයි ඕනකම තියෙන්නේ. තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් පැවිද්දට ආපු අපේ මේ ජීවිතය තුළ වෙන කරපු දෙයක් නැහැ. සදහම්ම ගවේෂණය කළා ඇරුණාම. ඒවිට අපිට තේරෙනවා විකෘති වෙලා තියෙන්නේ අපේ අතින් නෙමෙයි. දනුවන් දෙනවා නම් දනුවන් දෙන්න ඕන. සිවස් 7ක් 8ක් තිස්සේ විකෘති කරපු අයට අපිට නෙමෙයි. අපි එහෙම කියන්නෙත් නැහැ. මොකද ක්‍රමක්‍රමයෙන් පුහුදුන් අය අතට පත් වෙනවායි කියලා කියන්නේ ශාසනික කාර්යභාරයේ වගකීම ධර්ම විකෘති වෙනවා කියන එක තමයි.
තථාගතවරු ඉදිරිපත් කරපු අර්ථය තිබෙන්නේ තිබෙනතුරු ආර්යයන් වහන්සේලා ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක මාර්ගඵලලාභීන් ඉන්නවා. මාර්ගඵලලාභීත්වයේ අතුරුදහන් වීම කියන්නේ ධර්මයේ විකෘති වීමේ ප්‍රතිඵලයක් කරුණාම වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් ඔබ අහලා තියෙන අර මලිය දේව යුගය දක්වා යන්න. අනේ එදා තමයි ධර්මයේ යටපත් උනේ. ඒ අවසන් වුණා කියලා කියනවා නම් මාර්ගඵලලාභීන් එදා තමයි ධර්මයේ යටපත් උනේ. පටිච්චන්න වුණා. අනතුරුව ඒ පැවතුනේ ආර්ය සංඝරත්නය අත නෙවෙයි සම්මුති මහා සංඝරත්නය අත. එයත් උපසපන් හිමිනමක් හොයාගන්න බැරි තරමට පිරිහී ගිය ආරාම විතරක් තිබුණ. තව විදේශිකයින්ගෙන් බෞද්ධකමට තර්ජන ගර්ජන එල්ල වුණ. බුදුදහම පවතින රටක් කියන්න බැරි තැනට වැටුණ රටක්. එතකොට එදා පාලි දැනුම නොතිබුණ අය ධර්ම විනය පිළිබඳ දැනුම නොතිබුණ අය මේවා කියවලා බලලා යම් අර්ථයක් වටහා ගත්තා නම් ඒත් වටහි වර්ධින්න ඉඩ තියෙනවා. මොකද සම්මාදිට්ඨිය දෙකක් යටතේ විග්‍රහ කළ බුදුදහම මගඵල සඳහා ආර්ය සම්මාදිට්ඨියටම එන්න ඕන. ආර්ය සම්මාදිට්ඨිය ප්‍රතිඵල දසවස්තුක සම්මාදිට්ඨිය ඉඳලා අපේක්ෂා කළාට ගිහි පැවිදි කාටවත් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අර අනුපුබ්බේන පුතග්ජනගතෝ කියන වචනය යටතේදී ඒ බුදුසසුන මගඵලලාභීන්ගෙන් හිස්වීමම සද්ධර්මයේ අතුරුදහන් වීමේ ඵලයයි. අනතුරු ඒ නිසා තමයි සමාජයේ මතයක් ගොඩ නැගිලා තිබුණේ මගඵල ඉවරයි සම්බුදු සසුනේ. දැන් ඉතින් අනාගත බුදුන් වහන්සේ මගඵල ලැබෙන මාර්ග හේලි කරනතු අපට සසර ඇවිදින්නයි වෙන්නේ. එහෙනම් ඒකට ඉතින් ඊට පස්සේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ පින් කරනවා වරුණා වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න ධර්මයේ විකෘති වීම. කවුරු ඉදිරිපත් කළත් මම දකින්නේ මේකයි ධර්මයේ විකෘති වීම. මොකද ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදුන්නෝ ඇති තාක්කල් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ බුදුන් වහන්සේ වදාහරනවා. ධර්ම විනය විවෘත වුණොත් බබලුණා නැත්නම් බබලන්නේ නැහැ යට වුණොත් බබලන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාහරනවා. ධර්මයේ දකීද බුදුන් දකී කියන එක අදටත් හැමදාටමත් වළංගුයි වක්කලී සූත්‍රයේ සඳහන්. ඒ වගේම තථාගතවරු ලෝකෙට පහළ වෙලා මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ කියන සූත්‍ර දේශනා ගණනාවක් කියලා වදාරලා තිබෙනවා. තථාගතවරු ලෝකෙට පහළ වෙලා කවදාවත් ප්‍රමාද වෙන්න කියලා වචනයක් වදාරලා නැහැ. අප්‍රමාද සියවත් තුලක විතර තිබෙන්නේ අපමාදේන සම්පාදේත කියලා. ඒ අපි කතා කරන ඉක්මනින් වැඩ කිරීම අප්‍රමාදයේ ප්‍රමාදව වැඩ කිරීම ප්‍රමාදයේ කියන අර්ථයෙන් නෙවෙයි. සතර ඇවිදීම ප්‍රමාදය. සතරෙන් මිදීම අප්‍රමාදය. ඉතින් සතර ඇවිදින්ට ශ්‍රී පුරුෂ ගිහි පැවිදි සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා කරන පෙරම් පුරන්න ගත්තාම උන් ඔක්කොම ප්‍රමාදීන් නෙමෙයිද? එනිසා මේකෙදි කාටවත් චෝදනා කරගන්න අවශ්‍ය නැහැ. තම තමන්ගේ කඩපතට ගිහින් බලන්න තමන්ගේ මූණේ හැටි. මේ පෙළේ පෙන්නලා තියෙන කාරණා මම පෙන්වන්නම් කීපයක් ලාව තියෙන හැටියට විකෘතිය අපි ළඟද තියෙන්නේ මේ කියලා තියෙන කේද කියන එක. කොතරම් ඕනකමක් ඇතුව මෙලොවට ආවත් අපිට මේ සදහම් හමුුනේ නැත්නම් අනුගමනය කරන්න බෑ. මන්දයත් මිනිසත් බව ඒක අවශ්‍යතාවයක් වෙන එක සද්ධම්මස්සච දේශනා. සදහම් කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක වලට නෙවෙයි. සදහම් වලට. සද්ධර්ම ප්‍රතිරූපක ලියලා කියලා පාඩම් කරලා විභාග පාස් වෙන්න උගත්කම් පෙන්වන්න පුළුවනි. නමුත් සද්ධර්ම ප්‍රතිරූපක වලින් අනුගමනය කරලා ඵල ලබන්න බෑ. නමුත් නිර්වෘල් සද්ධර්මයටපත් වුණොත් ප්‍රතිඵලක් තියෙන්න ඕන. නිසා මේ ත්‍රිපිටකයේ සමස්තය වශයෙන් කියවලා ගත්තාම මේකෙන් මොකද්ද උන්වහන්සේ ලෝකෙට හෙළි කරන්න වදාරලා තිබෙන්නේ කියලා තේරුණාම බුදුවරයෙකුගේ දර්ශනය හමුනවන සමස්ත සමාජයේම මොන තරම් යහපත් හිටියත් පාපෙන් වෙන්නේ පිනේ හිටියත් පිනෙන් රෙහා ගිහින් ධානයේ හිටියත් ඔවුන් තුල ප්‍රමාදයක් තියෙනවා.
ඒ නිසා උන්ට අපාය ගියත් දිව්‍ය ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් මරණයෙන් ගැලවෙන්න හම්බෙලා නැහැ. පමාදෝ මච්චනෝ පදන්නේ. මම කියන්නේ සනි වචන දෙකකින් කියනවා නම් ලෝකයා අප්‍රමාදයි බුදුවරු අප්‍රමාදී මඟ පෙන්නනවා. මේ වචනේ ගැඹුරට හොයාගත්තොත් ඔබට ඔබ තුල ප්‍රමාදයේ පෙනේවි, ඔබ තුල අප්‍රමාද වෙන්න දැනේ. වෙන සම්පූර්ණ බුදුදහම දැනගත්තා වෙනවා. අනුගමනීය ප්‍රතිපදාව. මේ නිසා මේ පැවතුන සියවස් ගණනාවක සසන තුල මේ සංකේත වස්තුන් සහ ග්‍රන්ථ ආරක්ෂා කිරීම පිළිබඳව ඊට කාලය දරන ශ්‍රව කළා වූ ගිහි පැවිදි හැමෝටම අපේ උපහාරය. මොකද අපිම හොයාගන්නේ මේකෙන්. නමුත් මම දකින්නේ මගඵල නැති සිව්වනක් පිරිසක් වාසය කරන සම්බුදු සසුන මොකද්ද කියන්න තියෙන්නේ? කසාද සහතිකයක් නැති කසාදේ වගේ. කසාද සහතිකයක් නැත්නම් නීතිය වළංගු නෑනේ ඒක. කොතරම් උත්සව තිබුණත්. ඒ වගේ තෙරුවන්, බෝධි, චෛත්‍ය, බුදු පිළිම, වෙසක් පොසොන් උත්සව, තොරන් සහ නොයෙකුත් තව සම්දර්ශන සමරු කලින් කලට 2500 2550 එහෙම තවත් කාරණා බැලුවම උත්සව උන්මාදයක්. බලාපොරොත්තුව ධර්මයේ ලෝකෙට දීමෙන් මිනිසුන් අතර මඟඵල ලබා වෙන නිවන සැනසෙන මිනිස්සු. ඒක නැත්නම් ඒක බුද්ධ ශාසනයේද? ඒක සමස්තයක් වශයෙන් බුද්ධ ශාසන ප්‍රතිරූපකයක්. ඒක තමා ගලවා ගන්න මඟ වෙනුවට බුදුන් දහම් අදහන දෙයක් බවට පත් කරගත්තු. අනිත් ආගම් වල තියෙන ඇදහිල්ල කියලා එකක් විශ්වාස කරනවා. අදහන ආගමක් බවට පත් වෙලා. දැන් මේකෙන් වෙන විපාකය මේකේ තියෙනවා සිංහල පාඨයේ. මෙන්න මේකෙන් අපිව ගැලවෙන්න ඕන, ඔබවත් ගලව ගන්න ඕන. එනිසා අපි ලැබී තිබෙන කාලයට අනුව වචනයක් දෙකක් විවරණය කරලා බලමු. අපිද විකෘති කරන්නේ ආවිදින් තියෙන විකෘතියද කියලා. මා කිසි විටකත් මේ ත්‍රිපිටකයේ පවතිනා වූ පාලි පාඨයන්ට ගරහන්නේ නැහැ. පාලි පාඨයේ සිංහලට අර්ථ ගන්නවා ගැනීමේදී පෘථග්ජන භාවය තුළ නගමරු අර්ථයක් ජනිත කර ගැනීම තුළ තමයි මේ පාර වැහුනේ. අදටත් මේ සමහර දේවල් ගැඹුරින් තේරුම් ගන්න සිංහල කියවලා නෙමෙයි. පාලිය ගැඹුරට හදාarලා බලලා. ඒක තුළ තාමත් මේ පෙළ දහම තියෙනවා. ඒ නිසා ඒ පෙන්නන පෙළ දහම පොතේ තියෙන එක තිබෙන්නේ ඔබ ළඟ. පොතේ නෙමෙයි ඒක. ඔබ ළඟ ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. බලන්න මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා යමෙක් මෙතන භික්ෂුන් වහන්සේලා හඳාමයි කියලා තියෙන්නේ. වරදවා ගන්නා ලද ප්‍රතිරූපක වූ සූත්‍රාන්තයන්. ඒ ප්‍රතිරූපක කියන එකේ තේරුම මේ ශබ්ද ස්වරූපයෙන් වරදවා ගන්නවා කියන එක. කියන අර්ථය අර්ථ ගැන්වීමේදී ඇහෙන් බලලා වෙනත් අර්ථයකට ගත්තාම ප්‍රතිරූපකයක් වෙනවා. ඒ වගේ ඊට පස්සේ වෙනලා තියෙනවා අත්තංච ධම්මංච පටිභාන්ති. ඒ අර්ථ කියන එකේ තේරුම අටුවා කියන එකෙන් පොත කියලා ගන්න එපා. පොත් වල පැහැදිලි කරන්නේ අර්ථයනේ. ඒ අර්ථය තමයි අටුවා කියලා කියන්නේ. එහි අර්ථය සැබෑ අර්ථය. ඒ වගේම ඒක තව තියෙනවා පෙළ පමාදී පෙළ අප්‍රමාදී පෙළ. ඒවා දහම් පෙළවල් තිබෙන්නේ. අනුලෝම පෙළ, පටිලෝම පෙළ. ඒවා අන්න ඒ වගේ දෙපැත්තකට පෙළ. පරිහාන ධම්ම පෙළ, අපරිහාන ධම්ම පෙළ. ඒවයි විග්‍රහය වරද්දාගත්තාම පරිහානිය තේරෙන්නේ නැහැ. අපරිහානිය කොහොමත් කරගන්න බෑ. මෙසේ යමෙක් මෙම මගට ප්‍රවිෂ්ට වේද වරදවාගෙන මහන්නී ඔහු බොහෝ දෙනාට අහිත පිණිස
බොහෝ දෙනාට නොසුව නැත්තම් දුක් පිණිස. බොහෝ දෙනාට අනර්ථ පිණිස. දෙව් මිනිසුන්ට කෙනෙක දෙවියන්ට මිනිස්සුන්ට කියලත් ගන්නවා සමහර දියුණු මිනිසුන්ට වෙන්නත් ඇති. අහිත පිණිසද දුක් පිණිසද පිළිපන්නාහුය. ඔවුන් මේක වරදවාගෙන සමාජයට වැරදි ලෙස දේශනා කරනවා. දැන් ඒකෙන් කවදාවත් භව නිරෝධගාමී ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. භව ගමන. සසරේ ඇවිදින්න පෙලක්ම සම්බුදු ශාසනයක් ඇතිව 2500ක් ගත වුණේ නැති බුදුවරුන්ගේ කාලේ පවතින ධර්මයයි මේ පොත් කුසාල ප්‍රමාණයක් පවතින වැහිඟ නැති කාලයක වුණත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදේන්තරෝ ශික්ෂාපද මට්ටමෙන් පහළ ශ්‍රී ඉහළ මට්ටමට සිටමින් සියලු දෙනා භවයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ බුදුදහම දැනගත්තේ නැතත් සමාජයේ යහපත් දේවල් කරමින් පාපෙන් වෙන් වෙලා ජීවත් වෙනවා නම් ඒත් ඔවුන් භවගාමී. ඔවුන්ට ඒ පිනට විපාක හම්බ වෙනවා. මේ සදහම් හදාරලත් අනුගමනය කරන්න නැතුව අපිත් ආපහු පිනෙන් භවගාමී වෙන්න ගියාපුවම ඒ සදහම් යටපත් වීම නෙවෙයිද? බුදු සමයක් සමයවල සමාජයක පවතිනවා කියන එකේ තේරුම ඒ සමය ඒ දහම පවතින රටේ මිනිසුන් ඒ අධ්‍යාත්මික ප්‍රතිඵලයේ භුක්ති විඳින්න ඕන. ඔය 67 කාලේ මං හිතන්නේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨේ විවෘත කරන්න ගිහින් විවෘත ධර්මපීඨය සකස් කිරීම පිළිබඳ හිටපු අධ්‍යාපන ඇමතිවරයාට පින් අනුමෝදන් කිරීමේදී මේ පිණින් අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කළෙත් අපේම අය. එතුමන්ගේ දර්ශනය අනුව නිර්භීතව කතා කළා. ඒ ගෞතම සසනක් තියෙනකොට අනාගත සසන නිවනක් මට නම් ඕන නැහැ කියලා. එහෙම කිව්වයි කියලා දණ්ඩකම ආසෙනුත් පරද්දලා දැම්ම අන්තිමට. අවියම හොරාගෙන. නමුත් එතුමන් වෙනස් කරේ නැහැ. ඒ කියන්නේ එතුමන්ගේ මතය හරි අර මතය වැරදි. අන්න එහෙම බහුතරයක් දැරූ පමණින් හරියන්නේ නැහැ. අදටත් ඒ මත තියෙනවා. අපට වැදගත් වෙන්නේ ඒවා විවේචනය කරන එක උන්ගේ හරි වැරදි බලන එක නෙමෙයි. ඇයි නරකද වර්තමාන මිනිස් සමාජයේ මේක තේරුම් අරගෙන නිවුන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන් නම් ඒකේ වරදක් තියනවද කාට හරි? මන්දෝත්සාහී කරන පෙළවල්ද මේකේ තියෙන්නේ? හැම එකක්ම නෑ. උද්‍යෝගිමත් කරන පෙළවල් පවතින්නේ. තමන්ට නොයැටෙනකොට තමන්ට තේරෙන්නේ නැතුවම අනේ මට නම් සෝවාන් වෙන්න බණ කියන්න බෑ කියලා හරි ඔච්චර ගැඹුරට වහව යන්න ඕන නෑ. ඔය හොඳ මිනිස්සු වශයෙන් ජීවත් වුණාම ඇති කියලා හරි කියන එක සැබෑ බණ කීමක් වෙනවද? කල්පනා කරන්න ඕන කාරණයක් නැහැ. ඒ නිසා ඒක මම දකින්නේ ශාසනික වශයෙන් විශාල අපරාධයක්. දඬුවම් කරන්න කෙනෙක් නැති වුණාට. තමනුත් භවගාමී වෙලා අනුත් අයත් භවගාමී වෙනවා, ශන සම්පත්තිය අහිමි කරගන්නවා. එන්න මේ බුදු සමයෙන් උගන්වන එක තුර ප්‍රතිඵල නැති වුණා විශ්වාසය අයින් වෙලා යනවා. ඊට පස්සේ නිරාගමික ජීවිත වලට යනවා සමහර අය. එහෙම නැත්නම් මේක මේ නිකන් සමාජය හදන්න දීපයක් කරනවා බුදුදහම නිවන කියලා එකක් නැහැ කියලා උගත්තු එහෙමත් කියනවා. ඒක තියෙන එකක් නෙමෙයි කියලා. ඉතින් මේ සේරම මේ අරුත් විග්‍රහය විකෘති වීම තුළ ඇතිවෙච්ච ප්‍රතිඵල. ඒ නිසා අපි මේ මෙතෙන්ට එන්නේ මේ අද ඉපදිලා අද මහාන වෙලා නෙවෙයි. ඒ පිළිබඳව සියලුම ආගමික ග්‍රන්ථ පිළිබඳ සමීක්ෂණයක් කරලා මේ සූත්‍ර පිළිබඳව හැදෑරීමක් කරලා මොකද්ද බුදුන් වහන්සේ අපට වදාළේ? ඒක ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ජීවිතය තුළම. ජීවිතේ කවුරුත් මැරෙනකන් ජීවත් වෙන්න ඕන.
නමුත් මැරණංකන් ජීවත් වෙන එක තුළ ජීවත් වෙන්න කැම්බීම් බැඳුම් පැළඳුම් හොයාගන්න ගියාපුවාම ලෝකේ ඔක්කොම ප්‍රමාදීන් වෙනවා. වෙලා දුක හදවා ගන්නවා ජීවිතේට. බෞද්ධයොත් ප්‍රමාදීන් වෙනවා අනිත් අයත් ප්‍රමාදවාදීන් වෙනවා. අප්‍රමාදයේ අහිමුණාව බුදු සසුනක් බවට පත් වුණාම ඒක සම්බුද්ධ ශාසන ප්‍රතිරූපයක්. ඒක චෛත්‍ය තියෙන්න පුළුවන්, බෝධි තියෙන්න පුළුවන්, බුදු පිළිම තියෙන්න පුළුවන්, විහාරාරාම තියෙන්න පුළුවන්, පන්සල් තියෙන්න පුළුවන්, භික්ෂු භික්ෂුණී උපාසක සිවණක් පිරිස ඉන්න පුළුවන්. හැබැයි බුදුවරු ලෝට පහළ වෙලා බොහෝ ජනයා හිතසුවන දේශනා කරවදාලා වූ පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසී පදේ අවලංගු වෙනවා. නිවුණා වූ ඒ භාග්‍යතුන් වහන්සේ නිවීම පිණිස ධර්ම දේශනා කරනවා. නිවුණේ 80 වෙදි වෙන්න බෑනේ. 35 දී නිවිලානේ ධර්ම දේශනා කළේ. 35 80 දක්වා ධර්ම දේශනා කළේ. ජීවිතය තුළ නිවීම පිණිස නේද? ඒවා අපි කියන්නේ ධෛර්ය සම්පන්න වෙන්න. බලන්න මහණෙනි, ඒ භික්ෂුව බොහෝ අකුසල්ද රැස් කළත් ඔහුම මේ සසන අතුරුදහන් කරත්. කෙනෙකුට චෝදනාවකට නෙමෙයි මම කතා කරන්නේ. අන්න එහෙමයි ධර්මයේ වරදවා ගැනීම තුළින් මේ සසුන කියන්නේ ගොඩනැගිලි අතුරුදහන් වෙනවා කියන එක නෙමෙයි. ශාසනය ඉගැන්වීම, මගඵලලාභී ප්‍රතිඵලලාභී ඉගැන්වීම භාවිතෙන් ඉවත් වෙලා යනවා. එනිසා ධර්මයේ විකෘති කළා කියන එක කියන්න අපට ඇඟිල්ල දික් කරන්න ඉස්සර වෙලා ඔබ ආපු සේවස් 7-8ක කාලය තුල ධර්ම දිහා බලන්න. අන්න එතකොට ඔබට තේරෙවි. අර වචනෙරව ගන්න. බුදුවරු ධර්ම දේශනා කරන්නේ නිවිලා ඉඳගෙන නිස්සුන්ට නිවෙන්න. බහුකාර සූත්‍රය දේශනා කරන්නේ එදා සමාජයේ තිබුණ ක්‍රියාවක් විස්තර කරමින්. පැවිදි සමාජයේ උපයන්නෝ, ගිහි සමාජයේ උපයන්නේ නැහැ එදා සංචාරක සමාජය. ඒ නිසා උපයන දෙයින් උදව් කරන්න ඕන. ඒක අනිවාර්යෙන් පැහැදිලි කළා බහුපකාරයි ගිහි සමාජයෙන් කියලා. ඔවුන්ට පින් දීලා දිව්‍ය ලෝක යවන්න කියලා නෙමෙයි ඊතන පෙන්වලා තියෙන්නේ. කුසගින්න නිවා ගන්න, ඇඳුම් පැළඳුම් ඇඳ ගන්න ඒ උපයන දෙයින්. ධර්මයෙන් සියලු දෙනා දුකින් මිදෙන්න. භික්ෂුව භික්ෂුණී පමණක් නෙමෙයි ගෙදර අයත් උපාසුපා. ඒක තමයි බහුකාර සූත්‍රයේ තේමාව. එතකොට මේ තේමාව අවලංගු කරන්න අයිතියක් නැහැ කාටවත්. නමුත් වැරදුණු ධර්ම ප්‍රතිපදාවක් තුළ භාවනාව කියලා විදර්ශනා නැතුව සමතේ වඩන්න ගියාම අතකලමත අනියෝග්‍යයේ භාවනා ටික බුදු සමයේ භාවනා කියලා පොත්වල දාගෙන කරන්න ගියාපුවාම එතකොට සමාධියක් කරුණාම මගඵල නැහැ. වැරදි පාරක ගිහින් තමන් නැතුවම ඊට පස්සේ ශාසනය මගඵල නැහැ කියන මතයක් ඉදිරිපත් කරපුවා මේක මුළු මහත් සසුනටම කරන අපරාධයක්. මේ සත්‍ය හොයාගෙන මිනිසුන් එන්නේ මෙතෙන්ට. දෙවියන් මෙහාට එන්නෙත් ඒකට. අර මතයේ විසින් වසා දමනවනේ. දඬුවම් කරන්න කෙනෙක් නැති වුණාට බුදු සසුනක් තුල මිනිසෝත් මනුස්සෝත්පත්තියක් ලබාගෙන සන සම්පatti ලාභියෙක් වීම කියන එක තව දොරටුවෙන් එළියට යන්න විතරයි තිබෙන්නේ. දොරටුව වහපුවම ඔවුනුත් ඔක්කොම භවගාමී වෙනව නේද? ඒ නිසා අපි මේ වචන දෙකක් තුනක් අරන් බලමු. කෝකද හරි කෝකද වැරදි කියලා. බලන්න පංචස්කන්ධය කියන වචනය අරගෙන ඔබ ඉගෙන ගත්තේ කොහොමද කියලා ඉස්කෝලේ යන කාලේ? නැත්නම් දැනටත් භාවිතා කරන්නේ කොහොමද කියලා? මට මගේ ළමා කාලේ කනට අහන්න ලැබුණ වාක්‍යවල එක පැවිදි පූජ්‍ය පක්ෂය හෝ වෙනත් ආගමික පූජකයන් හෝ කවුරු හරි ශරීර පංචස්කන්ධය කියලා තමයි කිව්වේ. එතකොට මිනිස්සුර හැඳින්වීම සඳහා යොදාගත තවක් නමක් බවට පත් වෙනවා පංචස්කන්ධය.
අදටත් සොහනට ගෙනියන්නා වූ පංචස්කන්ධය මහලු වෙන පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන්නේ නැද්ද මේ සමාජයේ? එතකොට කය කියලා නෙවෙයි දෙකෙන් ගන්නෙ. සොහනට ගෙනින් දවන්නේ පංචස්කන්ධයලු. සොහනට දවන්න ඉස්සර වෙලා හුස්ම ගිය දවසේ පංචස්කන්ධය එතනින් අයින් වෙලා ඉංග හත එතනින් තතර මහ භූතයන් විතරයි. පංචස්කන්ධය දවන්න බෑ කාටවත්. ඒක මේ කර්ම රැස් කරන තුරු ඇවිදින්න වෙනවානේ පංච උපාදානස්කන්ධයක් වශයෙන්. ඒක ශූන්‍යතාවය තුළ ශූන්‍ය වෙනව ඇරුණාම. එතකොට එතනද හරි. පංචස්කන්ධය කියලා ශරීරය භාවිතා කරන එකද හරි? නැත්නම් මේ ဒုတိ ය අසුතවන්ත සූත්‍රයේ සඳහන් වෙලා තියෙන පරිදි කය නම් පොළොවට පස් වෙනවා අවුරුදු 60ක් 70ක් 80ක් තිබිලා. එබැවින් කය නම් මම කෙනෙක් කියලා ඉන්නවත් කියලා ගත්තත් කමක් නැහැ. සිතයයි මනසයයි විඥානයයි කියනු ලැබේද? ඒ අසුරු ගසන සැනකින් හටගෙන නැතෙනවා. ඒකට එන දේ පෘථග්ජනයා මම කොට ගත්තා. ඒ නිසා උන්ට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න බෑ කියලා තියෙනවා. ස්කන්ධයන් සම්බන්ධයෙන් විවරණය කරන්නේ මෞකසින් බිහිවලා ජීවිතාවසානයේ මැරෙනවා කියලා නෙමෙයි. හටගනිත්ම දිරත්ම මැරෙත්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඉපදී දිරා මේ යන්නේ හිය. ඒ නිසා ශරීරයේ පංචස්කන්ධය කියන වචනේ පැත්තකින් තියලා ශරීරය පාලනය කරන බලවේගයේ ස්කන්ධ පහක් කියලා දකින්න වෙනවා. ඒ මොහොතින් මොහොත ඇති වී නැති වෙන්නක් බව දකින්න වෙනවා. ඒකට පටවියාපෝතිය ද්‍රව්‍ය තියෙන්න බෑ. අපට එහෙම තිබුණාට. මොකද මේක විග්‍රහ කරලා තියෙන මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ විග්‍රහ තියෙන මිනිස් ශරීරය තුළ විතරක් නෙවෙයි. අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේ සියල්ල තුළ සක්කාය තියෙනවා කියලා වදාරන්නේ. සක්කායවත් පංච උපාදානස්කන්ධය. එහෙනම් රූප වේදනා සංඥා සංකාර පහ අපායෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. දැන් හිතන්න ඉගෙන ගන්න ඕන. මව්කුසින් බිහිවන කෙනෙකුට පමණයි සතර මහා භූතයන් සහිත කලලයක් හදාගෙන මෙලොවට එන්න පුළුවන්. අනිත් අණ්ඩජ ජලාභය සංසෝධිත තුන් කොට ශාස්ත්‍රය. මව්කුසින් නෙමෙයි. නමුත් මියගේ ගාම අනිපිරිසුතුමා ජේතවනාරාමයේ බලන්න එනවා. මියගේ පුද්ගලයා ආගන්තාන සකම් කරම් දවස් 7ක් යන්නේ මියගේ ගාම ගෙදර ඇවිත් ඉන්නවා. කයක් හදාන දෙන්නේ. කයක් හදන්න මව්කුසක් ඕන. සුනකෙක් වගේ සතුකට මාස දෙකමාරක් සහ ඇතෙක් වගේ සතුකට මාස 24ක් කාලයක් තිස්සේ මේ කය නිර්මාණය වෙන්න වෙනවා. ඒ හතර මහා භූත චාතු මහා භෞතික කාය. ඕපපාතික කියන්නේ හැම එකක් නැති එකක්. චාතු මහා භූතික වල කියනවා රූප තියෙන්න බෑ අරවයි. නමුත් පංච උපාදානස්කන්ධේ රූප නැති තැනක් නැහැ. අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැම තැනකම. අන්න එහෙම හොයලා මේ රූප කියන පදයට අතට අහු වෙන දේවල් කියන අර්ථය ගන්න නැතුව ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේක කියවපුවාම මේකේ තව හම්බ වෙනවා සාක්ෂි වන තරම් මේකට. මන්දයක් මේ ඔබ කතා කරන ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පහළ වෙන්න මිනිස්සුන්ට 6 පොලක් තියෙනවායි කියලා. තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒ 6න් වේදනා 6කුයි සංඥා 6කුයි සංකාර 6කුයි විඥාන 6කුයි පහළ වෙනවායි කියලා. එකවර නෙවෙයි. 6 හොයලා බලපන් පොතේ නෙවෙයි තියෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කය සිතෙන් දොරවල් 6. දොරවල් 6ට සිත පිහිටනවා සිත අරමුණු රසය විඳිනවායි කියලා වදාරනවා. අරමුණු රසය විඳිනවා කියන එකේ තියෙනවා ඇසෙන් රූපය කනෙන් ශබ්දේ නාසයෙන් ගන්ධය විඳිනවා. අරමුණ විඳිනවා. අරමුණ බාහිර වශයෙන් උත් තියෙන දෙයක් හිතට උපදවගෙන විඳින්න පුළුවන්. බාහිර නැතත් නිින්දෙන් විඳින්න පුළුවන් ওই විදිහටම.
අර බාහිර වශයෙන් තියෙන ආශ්‍රයෙන් හිතේ හදාගත්තාම ඒක රූපේ වෙනවා. මේක තියෙන නිසා මේ නින්ද ගියාම නිදිලුවක් තියෙනවා. මේ ආධ්‍යාත්මික ලෝකයක් තියෙන නිසා පරලෝක ගියාම අපායක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අර හදාගත්ත එක නෙවෙයිද? පද්දර උදව්වෙන් මනෝද්වාරික. කවුරු හරි හොයාගෙන තිබෙනවද නූතන විද්‍යාව තුළ මව කුසක කල්යක් හැදෙන්න නිකම්ම ආහාර විතරක් පොම්ප කරපුවම පුළුවන් කියලා? අදාළ අධ්‍යාත්මික ක්‍රියාවලියක සිහින ලෝකයක දකින ලෝකයක් තුළ නින්දක දරුවෙක් අපි නින්ද ගියාම පැය ගාණක් ඉන්නවා වගේ මාස 9ක් තුසලා බාහිර ආයතනට එන්න ඇති නින්දක් තුල දකින පෙරහදාගත්ත සිහින ලෝකයක් තුලයි ඒ පවට පිනට ඒ දුර්වලකම්ට දක්ෂකම් වලට මේ රූපේ නිර්මාණය වෙන්නේ කියන එක කොහේ හරි ආගමික ග්‍රන්ථයක කියලා තියෙනවද? වෙනත් ඒවායි මේක තියෙනවා. එතකොට එමනම් අපට පංචස්කන්ධේ වරද්දාගත්තෙන් පස්සේ ඉන් එහාට මොකක් පංච උපාදානස්කන්ධය විරුද්ධ ග්‍රහ කරගන්නත් බෑ, ඇලෙන හැටි හොයාගන්නත් බෑ, මිදෙන හැටි හොයාගන්නත් බෑ. එතකොට ඒ විකෘති අපිද කළේ? අපි අද කියනවා සත්තට්ඨාන කුල සූත්‍රය ආශ්‍රයෙන් රූප 6යි, වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි. රූපත් 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණු 6යි. ඒ අරමුණනේ බාහිරින් වින්දත් නින්දේ වින්දත් අරමුණ විඳින්නේ වේදනාවෙන්. එතකොට සම්පූර්ණයෙන්ම කය පංචස්කන්ධය කියන වචනෙට සම්පූර්ණ වැරද්දක් දාලා අයින් කරන්න වෙනවා නේද? ඒක නේද විකෘතිය? දැන් එතකොට මේ ජීවිතය තුළ පවතින්නේ කයෙන් කායට යන ගමනක් නෙමෙයි. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කායට, අරමුණෙන් අරමුණ රැසෙමින් යන ගමනක්. අපට කයක් අවුරුදු 60 70ක් වෙනකොට මේකේ වර්තමාන මොහොත අරමුණෙන් අරමුණ නැසෙන ගමනක්. අපි ජීවත් වෙන්නේ අරමුණක් තුළ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ අරමුණක් තුළ ජීවත් වෙන්නේ මොනවා කළත් මේ මොහොතේ. දැන් අර කාය පංචස්කන්ධය කියලා ගත්තාම රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධය හදන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වලින් ආපහු උපාදානස් හදන්නේ කොහොමද? දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 උපාදාන නිමිදුණා කියලා දැන් ඔප්පු කරන්නේ කොහොමද? ඊට පස්සේ ශරීරය තියෙනවනේ එහෙමම. උපාදාන වෙනවා කියන්නේ මේ චිත්තසබ්භ්‍යන්තරයේ සැඟවීම කියන එක නික කායට සම්බන්ධ වැඩක්. නමුත් අරමුණ ගත්තාම අරමුණ උපාදානය වෙන එක තේරුම් කරගත්ත හැකි, නොවන එක තේරුම් ගත්ත හැකි. උපාදානෙන් මිදීම. එතකොට මිනිසාට ජීවිතාවසානය දක්වා කයක් ගෙන යන්නට ශනිකව ඉපදී නැතෙනා ස්කන්ධ පංචකය මේ ජීවිතයට දුන්නා වූ වරමක්. ආගම් ભેදකින් තොරව. විවිධ ආගමික මතිමාන්තර හෝ චින්තන හෝ එහෙමත් නැත්නම් දෘෂ්ටිගත හෝ මේ හටගෙන නැතන පංචස්කන්ධයට අමුතු අගයක් එකතු කරලා ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා මම නොවන මගේ ආත්ම නොවන දේවල් මම කොට අරගෙන වරද්දා ගන්නවා. ඒ වරද්දාගත්ත නිසා නේද දුක? දුක එන්න ගන්නේ පංචස්කන්ධේ වරද්දා ගැනීම තුළ. අන්න මිනිසා මෙලොවට ඇවිදින් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරන ජීවිත අවසානයේ දක්වා දුක් ගොඩක යනවා. අවසානයේට ගොඩ එන්න බැරි තරම් විශාලයි. බුදුන් වහන්සේ දකිනවා මිනිසුන් මෙලොවට ඇවිදින් මේක වරද්දා ගන්නවා. ඒ වරද්දගෙන යන පාර උන්වහන්සේ පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි කියලා දේශනා කරලා ඉක්මනින් පටිසෝතගාමී වෙන්න කියනවා. ඒ අර අපරිහාන ධම්මංච. වරද්ද හදා ගන්න පාර. පෘථග්ජනයාගේ ජීවන ප්‍රතිපදාව ප්‍රමාදී, ආර්ය පුද්ගලයාගේ ජීවිතය අප්‍රමාදී. එහෙමයි මේ ජීවිතේ බෙදන්න ඕනේ. හැඳුමේ නෙවෙයි. අර කර්ම එකතු කරන පාර ප්‍රමාදී, කර්ම ශේ කරන පාර අප්‍රමාදී. දැන් පංචස්කන්ධෙට නම් උපාදාන වුණේ පංචස්කන්ධෙට උපාදාන නොවෙන්නත් අනුගමනය කළ හැකි. අර කය කියලා ගත්තාම ඕක ගලපන්න බෑනේ. ජීවිතේට මේකයි තියෙන්නේ එතකොට.
නමුත් ඇසෙන් කලින් නාසෙන් නම් උපදින්නේ. එහෙනම් චක්කුණා සංවරෝ සාදු සෝතේන සංවරෝ ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කලින් සංවර වීම කියන එකේ තේරුම එහෙමනම් මමත්වෙන් නොගෙන අරමුණ හදන එක. බලන්න ගැලපෙන්නේ නැද්ද කියලා. මොකද තවමත් අපට ඇහෙනවා මේ අපි බාරගත්තේ නැති වුණාට විවෘතව කතා නොකලට මේ සද්ධර්මයේ විකෘති කිරීම කියන එක අපි කරන්නේ කියලා. නෑ මම කියනවා බුදු සසුන තුළ ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයකින් තොරව මේ පංචස්කන්ධය අනාත්මය තුළ කෙනෙකුට නිවෙන්න පුළුවන්. ඒකට මේ පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කියන සීල සූත්‍ර පාඨය සමෝටම බලංගුයි. ඒකට ඉතින් ගිහි ජීවිතේ පන්සිල් තුල හරි පොයට අරසිල් තුල හරි පැවිද්ද තුල උපසම්පදාව තුල හරි බාහිර වශයෙන් ඉන්න. ඒක පෘථග්ජන සංවරයක්. ඒ ඕනෑම කිඳලා අරක තමයි බලන්න තියෙන්නේ. ඒ ප්‍රබල සාධකයක් සීල සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ඉතින් බලන්න බැරි කාරණාව ඊට පස්සේ අනිත්‍යයට වැරදි වැටිච්ච එක. ලොකුම වැරද්ද. බුදුවරු දේශනා කළ වදාළ අනිත්‍ය අපට හොයාගන්න පුළුවන්. බිදර සූත්‍රයෙන් ආශ්‍රයෙන් හරි තව මොනවායින් හරි ආශ්‍රයෙන් ත්‍රිපිටකේ තියෙනවා. ත්‍රිපිටකයේ කියවපු නැති අය ලෝකේ තියෙන වෙනස් වීමක් දිහා බලනවා. ගස් කොළන් කැඩී බිඳී යන මේ වෙනස් වෙන ස්වභාවයට අනියත බව කියලා කියනවා. අනියත බව බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා සමාජගත කරනවා. දැන් එතන නෙමෙයිද විකෘතිය තියෙන්නේ? ඒ විකෘතිය තුළ නෙමෙයිද දත් සුදු වෙන එක, දත් වැටෙන එක, කෙස් සුදු වෙන එක, සර වයසට යන එක, මල් පිපුණාම පර වෙන එක අනිත්‍ය කියලා උගන්වලා තියෙන්නේ? තාමත් ඇයි මේ හන මිටිය කරගහගෙන ඉන්නේ? ඇයි බිදුර සූත්‍රයේ කියලා බලන්නේ නැත්තේ? ඇයි දස සංඥාවල අනිත් සංඥාව හදාarලා බලන්නේ නැත්තේ? මේ මෑතදිත් මම කිව්වා. කතමාචානන්ද අනිත් සංඥා. රූපං වේදනා සංඥා සංකාරා විඥානිච්චයි තීමේසු පංච උපාදානස්කන්ධිතු අනිච්චානුපස්සේ විරති. ලෝකේ මොනවා දිහා බැලුවත් පංච උපාදානස්කන්ධේ නොනින් අනිත්‍ය බලමින් වාසය කරන කියන පංච උපාදානස්කන්ධය තුළ බලන්න ඕන එකක් කරුණාම බාහිර ලෝකේ තියෙන එකක් නෙමෙයි ඒක. ඔබ තාමත් බාහිර වස්තුන් ගැන අනිත්‍ය බල ඉන්නව නේද? බුදුන් වහන්සේ මොනවා අනිත්‍යද බලන්න කියලා දාරලා තිබෙන්නේ. මෙන්න මෙහෙම පැහැදිලි කරලා දාරනවා. මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුය. ඒ කැඩී බිඳී යන සුළු එකට අනිත්‍ය කියලා වචනයක් ත්‍රිපිටකේ නෑ. විදුරං කියලා තියෙන්නේ. විදුරායම් භික්ඛවේ කායෝ. අයං කායෝ භික්ඛවේ විදුරං. එනේ කැඩෙන විදිහකට වෙන නමක් තියෙනවා ත්‍රිපිටකේ. ඒක පවත්තන යන්න පහළ වෙන විඥාන ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට මාරු වෙනවා. විඥානම් බික්කවේ පබංගුරං. බංගුරත්වයේ බින්දෙනවා නැවත නැවත හටගත්තත් බින්දෙනවා. මේ කය සහ සිතේ දෙකේ කැඩ ගියාමට බුදුනහම මේ පෙන්වන්නේ බිදුරං සහ පබංගුරං කියලා විතරයි. මේක මට දැන් ආයෙ කියන්න හිතෙනවා මේ සූත්‍රය. අවුරුදු 3-4-5කට ඉස්සෙල්ලා කිව්වේ. අලුත් අයට අහන්න. අන්න එතන තියෙනවා මොනවද අනිත්‍ය දුක්ඛ බලන්න ඕන කියලා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදිවල නුවණින් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මය ද ඔබ බලන්නේ. උපදිවල නුවණින් බැලීම තුළින් ක්ලේශයන්ගෙන් අත මිදෙන්න පුළුවන් අනිදුක්ඛ අනාත්මය ද ඔබ කෙස්වල ලොම්වල නියවල දත්වල වට්පිටවල මල්කොළ බලන්නේ. අලුත්ම අයට මේ අවධානය යොමු කරලා තියෙන්නේ. උපදි කියන්නේ මොනවද? උපදීසු බයං දිස්වා. බය ගැනත් දෙන්නේ උපදීන් කියලා කියනවා. උපදි කියනවා සාමාන්‍යයෙන්
කෙලෙස් වලට ලෝභ දේශ මොහයන්ට උපාදානය කරගන්න ඔක්කොටම. ඒවා උපාදානය වෙලා තියෙන අනිදුක්ඛ අනාත්ම වශයෙන් නෙවෙයි නිත්සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා. ආයනකොට ඒවා එකතු නොවීමෙන් බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්මය වචනෙන් කියන්නේ නැතුව හිත හිතා ඉන්නේ නැතුව එතෙන්ට යොමු කරන්න පුළුවන් වෙනවා. උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා ජාති මරණ ඉක්ම යනවායි කියලා තියෙනවා. උපදි බාහිර ලෝකේ කොහෙවත් නැහැ. පොත්පත්වලත් නැහැ. උපදි තම තමන් හදාගනු ලබන්නේ බාහිර ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්න ගියාපුවම අරමුණු කෙරෙහි ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් බැඳීම තුල. උපදි තමයි මිනිස්සුන්ට පීඩාව ගෙනත් දෙන්නේ. ඒවා චිත්ත අභ්‍යන්තරයේ තිබිලා ඇවිදින් ලෝකෙත් එක්කලා හැප්පෙනවා නැත්තම් Tamanට වද දෙනවා. හිතට දුකයි කියලා කියන්නේ ඒ තමයි ඔබේ හිතේ තියෙන හින්දායි දුක ගෙනත් දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දරනවා උපදි විවේකය. උපදි විවේකය බලන්නේ උපදි නැති වෙලා ඉන්න ඕන. සාමාන්‍ය කාලසටහනේ විවේකයේ වැඩ කරනකොට වැඩනේ. වැඩක් නැති එක විවේකය. දරුවන්ට වතුර බොන්න යන්න, තව අවශ්‍යතාව සඳහා යන්න. ඒ වගේ අරමුණ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් දැවෙනකොට උපදි විවේකයක් නැහැ. නමුත් ඒවා එන්න නැති වුනහම ඔබට විවේකයේ දැනෙයි. පවිවේක රසම් පිවිත්වා. එතකොට අපට ඇයි මේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය භාවිතයට බැරි වුණේ? අනිත්‍ය භාවිතය දුකින් මිදෙන බවට පත් කරන්න බැරි වුණේ ඇයි? අපේ වැරැද්දක්ද? ඔබ තාමත් ඇති කෙස්වල ලොම්වල නියවල දත්වල අනිත්‍ය බලන අය. ඒ කියන්නේ අනියත සහ අනිත්‍ය පටලවා ගැනීම. අර බාහිර ලෝකේ සිදුවෙන දේ ඒක සිදුවෙන දෙයක් අනියත. බුදුන් වහන්සේ වදාළ එක මෙම මොහොතේ උපදින පංච උපාදානස්කන්ධය තුළ නුවණින් බැලිය යුතු දෙයක්. සිදුවෙන දෙයක් නෙමෙයි ඒක. එකට එන දේ එකතු වීමෙන් සිදුවෙන දේ නිත්සුඛාත්ම වශයෙන් සහ එකතු නොවීමෙන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලන බව පෙන්වපු දෙයක්. එතකොට එතන තියෙන රහසක් තියෙනවා. ඒක තිබෙනවා මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්මය නොනින් බලන්න පුළුවන් නම් දිගින් දිගටම සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වා නිවන් ලැබෙනවායි කියලා. ඒක අනිත්‍ය වශයෙන් බල දුකටපත් උනේ. බලන්න මොකද වෙන්නේ? කෙලස් නැතිවෙන් නිවීම හම්බ වෙනවා. දැන් නිවීම හම්බ වෙනවා නම් අනිත්‍ය නිසා දුකද හම්බ වුනේ? එබැවින් යදනිච්ඡන් තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා පාලි පාඨයේ යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියලා සිංහලට පරිවර්තනය කරපු එක තමයි මේ පොත තුල තියෙන ලොකුම අපරාධය. කවුරු හරි කියලා දෙන්නකෝ මට. ඔය පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් බලපුවම සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම සාර්ථක වෙනවා නම් ඒ දුකද හම්බ වෙන්නේ? අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක දුකටපත් වෙන එක නෙවෙයිනේ. දුකින් මිදෙන මගනේ. දුකටපත් වෙන්නේ නිස්සකාත්ම වශයෙන් ගත්තාමනේ. අර අනියත අනිච්ච කියන පදේ තව තින් එක එක වචන හදනවා. ඇයි ඔබට මේ ත්‍රිපිටකය තුළ පවතිනව මෙන්න මේ වචන පේලි දෙක ගලපා ගන්න බැරි? ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. එක පදයක්. සිංහලට ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. එය කියන්නේ ඒ මොහොතට එන ඕනෑම දෙයක්. දෙවෙනි පෙළ ඒ මගේ නොවේයි, මම නොවේයි, මගේ ආත්මය නොවේයි. ඒ ජීවිතේ නෙමෙයි. ඒ මොහොතට එන අරමුණ. අනිත් එක නිච්ච සුඛ ආත්ම
අනිච්ච දුක්ඛ අනාත්ම. දැන් මේ දෙක එකක් වශයෙන් ඔබ දකින්නේ නැද්ද? මඤ්ඤමානෝකෝ බිකෝ බිකු බද්දාරසනම් මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳෙනවා. මමත්වෙන් ගැනීම තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. එතන නිත්‍ය කියන්නේ මගේ සුඛ නම් මගේ ආත්මය. එතකොට මගේ නම් මම මගේ කොට ගන්න දෙයක් තියෙනවා. අනිත්‍ය නම් මගේ නොවේ. එහෙනම් මගේ කොට ගන්න දෙයක් නැහැ. මම මගේ නොවේ. දුක්ඛ. මගේ මම කොට ගන්න කිසිවක් නැති අසාර බවට දුක්ඛ කියලා කියනවා. දුක නෙමෙයි. නැත්තම් කොහෙන්ද ඒකේ ආත්මයක්? තියෙනවා නම් ආත්ම කොට ගන්නවා. නැත්තම් ආත්ම කොට ගන්න දෙයක් නැහැ. දැන් ඔබ මේ අවුල් ඇති කරගන්නේ ඔබේ ඇසට කනට නාසයට හම්බ වෙන මේ පංචස්කන්ධයට එන දේවල්, ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛසයට එකතු වීම කියන්නේ මම මගේ ආත්මයවත් නිත්සුකාත්ම වශයෙන් ගැනීම නිසා නෙමෙයිද මේ අවුල හැදෙන්නේ? වචනින් කිව්වේ නැති වුණාට එන යදනිච්ඡං කියන්නේ යමක් අනිත්‍යං කියන්නේ එක මගේ නොවේ. දුක්ඛං කියන්නේ එහෙනම් ඒක මගේ කොට මම නොවේ. පළවෙනි එක යදනිච්ඡං, දෙවෙනි එක එහෙනම් මගේ කොට ගන්න දෙයක් නැති බව දුක්ඛ. අර කිසිවක් නැති අසාර කියන පදයට ගැලපෙනවා. අනිදුක්ඛානාත් වශයෙන් බලනවා කියන එකේ තේරුමත් එහෙනම් මගේ නොවන, මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවසෙන් බලනවා කියන එකමයි අරකේ තියෙන්නේ අර. අන්න එහෙම මේ පද දෙක එකට ගලපා ගන්න. වෙන වෙනම අර්ථ ගන්න නැතුව. තනියම කල්පනා කරලා බලන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි බුදුවරු ලෝට හෙළි කරවා දාලා සදහමක් පවතිනවා. ඒක සමාජයේ පවතින්නේ අනුගමනය කරන මිනිසුන් තුළ ඇරුණාම පොතේ නෙවෙයි. පොතේ තියෙන පෙළ පමණයි. අනුගමනයේ මිනිසුන් තුළ මගඵල පවතිනවා, නිවීම පවතිනවා. එතකොට අනුගමනයේ ප්‍රතිඵල ප්‍රායෝගිකයි. ඔවුන් අතර උදාහරණ වේද ඊට පස්සේ ඒ අනිත්‍ය වෙනුවට බමුණන් හදපු වෙන අනිත්‍යක් නැත්තම් තව කවුරු හිතන අනිත්‍යක් සිංහල අර්ථයට එනවා. ලියනවා, කියනවා, පාඩම් කරනවා, වාද කරනවා, තර්ක කරනවා, ඔක්කොම කරන්න පුළුවන්. නමුත් සිත පිරිසුදු වෙන්නේ නැහැ. මම දකින ලස්සනම දේ තමයි සිත අපිරිසුදු වෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමෙන්. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරයට එන දේවල් මම මගේ ආත්ම කොට ගැනීම තමයි නිත්සුකාත්ම කියන්නේ. නිත්සුකාත්ම කොට ගැනීමෙන් දුකටපත් වේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දමාරස හරි මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳ දුකටපත් වේ. ඒක ලෝකේ තියෙන එකක්ද ඔබේ වැරද්දක් නේ. අර විපල්ලාස කියන සූත්‍රයේ අපාය ගියත් දිව්‍ය ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් මිනිස් සත්වයා නිත්‍ය සුඛාත්ම කොට අරගෙනයි සතර ඇවිදින්නේ කියලා පෙන්නලා තිබෙනවා. කවුරුත් ගත්තද එහෙම? වචනින් කියන ගත්තද කවුරුත් නැහැ. අර බැඳී යන නමකට නමක් තමයි නිත්‍ය සුඛාත්ම. බුදුර ලෝකෙට පහළ වෙලා අනිදුක්ඛානාත් වශයෙන් බලන හරිය දේශනා කරනවා. බලලා සියලු දුකින් මිදි සබ්බ දුක්ඛා උපජ්ජගෝ. අනිදුක්ඛානාත් වශයෙන් බල දුකටපත් වුණා කියලා දෙකේ තියෙන්නේ. අනිච්චං අනිච්චෝ දක්ඛෝ දුක්ඛමත් දක්ඛෝ දුක්ඛතෝ අනත්තානි අනත්තය අසුභං අසුභ තද්දසොං. සමාධිටි සමාදානා. සමාධිටි සමාදාන සියලු දුකින් නික්ම යනවා. ඒක අනිදුක්ඛානාත් වශයෙන් දුකට ගියාම දුකටපත් වෙනවා කියලා නෑ නේ ඒකේ. සියලු දුකින් මිදෙනවා කියලානේ තියෙන්නේ. මෙසේ මේ විකෘති ගැන කතා කරන්න ගත්තාම පැය 6ක් විතර බණ කියන්න වෙන්නේ. එක මාතෘකාවට එක පැය ගානේ. මෙන්න මෙහෙමයි අපි මේ සම්බුදු සසුනක් පවතින රටක් තුල අපි අසරණ වුණේ. බුදුන් වහන්සේනේ සරණ. ඒ සසන සතර ගමන දී අසරණයි ඉන් මිදෙන්න සරණ. ඒ සරණ දහම් පදේ වැහුණෙන් පස්සේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ. හරි. ඒ ධර්ම විකෘති වීමෙන් යටපත් වීමෙන්
මතක තබා ගන්න. තව ඔකට ගන්නකෝ නම් පටිච්චසමුප්පාදයක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා නම් 3-4 පොලකින් ඉගෙන ගත්තා නම් මතක් කරගන්නකෝ කොහොමද ඒක තියෙන්නේ කියලා අදටත්. එතකොට තේරෙනවා මිනිසුන්ට මේ සැනසීම අහිමි වුණේ සද්ධර්ම විකෘතිය. අර ප්‍රතිරූපක. තව ඒ ප්‍රතිරූපක මත හිමින් අනිත් අයටත් තව උපදෙස් දෙනවා. අහවල් තැන ප්‍රාර්ථනා කරන්න හොඳ මිනිහෙක් විතර ජීවත් වුණාම ඇති ඔච්චර මහන්සි වෙන්න ඕන නැහැ. තමන් වෙනුවෙන් තමන්ට ඕනෑම තීරණයක් ගන්න අයිතිය තියෙනවා. අපාය ගියත් කමක් නැහැනේ තමන්නේ විඳවන්නේ. මිනිසුන් අතර ඉඳලා හරි පෙරම්පරා සම්පූර්ණ කළා දෙවියන් අතර ඉඳලා මිනිස් ලෝකෙට එනවා සද්ධම්මේ මතුවෙන යුගයක. එන්නේ සදහම් සරණ කරගන්නට. මනුස්ස පටිලාභයට සදහම් හමු වුණාම මෙන්න මේ පටිසෝතගාමී වෙලා මේ උත්සාහයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගෞතම සසුන්තර නිවනක් නැහැ. ගිහිව ඉඳන් නිවන් දකින්න බෑ. මහාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් පරිම්පුරන්ට වල මේ ඔක්කොම වලින් මොකද කරලා තියෙන්නේ? මේක තමයි ලොකුම නම ගෙවීම. අද දක්වා රට බාහිර වශයෙන් කොතරම් දීප්තිමත් වුණත් අර හොරකමෙන් මරකමෙන් තක්කඩිකම් වලින් එවන් අපරාධ වැඩි වෙමින් පරිහානිය කරා යනවා. හයි? තමන්ට තමන් අවංක වෙන බුදුදහමක් හම්බ වෙලා නැහැ. එළියෙන් පෙනෙන බෞද්ධකමක් තියෙනවා හොර මර තක්කඩිකම් සේරම කරනවා. ඒ කියන්නේ පව් පින් විපාක විශ්වාසෙවත් නැහැ. බලන්න. නිසා අපිට මේ පදේ මම පොඩ්ඩයි මේකේ තියෙන්නේ. නමුත් ඒකෙන් විවෘත පැහැදිලි කරනු ලබන්නේ ධර්මයේ විකෘති කරන්නන්ගේ ක්‍රියාකලාපයේ ලොකු පව් ඔවුන්ටත් පව් සහ විශාල හානියක් සිදු කරනවා කියලා. සස්නාතුරු දහන් කරනවා. වැරදි ලෙස ධර්ම දේශනා කිරීමෙන් ඉතින් මට ඔය මේ අත්තංච ධම්මංච ඔය වගේ වෙනම පෙළවලුත් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ අර්ථ අට කතා කියන එකේ අර්ථය මෙන්න මේ ධර්මයේ කියන එක දහම් පෙළවල් වල පවතින අර්ථය. ඒවත් විග්‍රහ වෙන ආකාරය වැරද්ද. අපි කවදාවත් කියන්නේ මේක හරි මේක පිළිගන්න කියලා. නමුත් අනුගමනය කරලා බලන්න ප්‍රතිඵල තියෙනවද කියලා. ලිවට කිවට පාඩම් කරාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ලකුණු හම්බ වෙනවා විතරයි. අනුගමනය කළොත් අනුගමනය කළොත් දුකට හේතු හිතින් අස් වෙනවා. අන්නේ ප්‍රතිඵලය තමයි බුදු සමයේ සාන්දිටික කියලා කියන්නේ. සාන්දිටික ධර්මයේනේ. සැබවින්ම අපට කොතරම් උගතුන් බුද්ධිමතුන් වුණත් තනියෙන් මේ ලෝකෙට ඇවිදින් මේක හොයන්න එහෙම බෑ. ඔය වර්තමානයේ වෙලාවේ කොහොම දුකටපත් වෙනවද දන්නේ නැහැ කියන්න ඇරුණාම තේරෙන්නේ නැහැ. බලන්න බුදුවරයෙක් පුද්ගලයෙක් තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරෝ ජීවිතයේ ඒකකයේ පංචස්කන්ධය බවට පත් කරලා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට පත් කරගන්න එක පෞද්ගලික වැඩක් බවට පත් කරලා ඒ පෞද්ගලික කාරණා නිසා Tamanට විපාක වාරයක් තුල සසර හැදෙන බව පෙන්නලා පවේ උපාදානෙන් පිනේ උපාදානෙන් ධානය උපාදානෙන් මෙතෙන්ට ආවත් ආපහු සතර හදා ගන්න ඇරුණාම උපාදානෙන් මිදෙන්න බැරි බව පෙන්නලා උපාදානයේ ජීවිතය තුල සිදුවෙන එකක් නෙවෙයි අරමුණක් තුල සිදුවෙන දෙයක් මොහොතක් තුල සිදුවෙන දෙයක් වශයෙන් පෙන්නලා ඒ මොහොතේදීම ඒක නොවි කරන්න කටයුතු කරන්න පුළුවන් බවට සිහියක් මගින් කරන්න පුළුවන් බවට පෙන්නලා උපාදානයේ වීම වෙනකොට උපාදානෙන් ගැලවෙන මගක් පෙන්නලා කොතරම් අපිට මේක සියුම් කරලා නිවැරදි කරලා ලං කරලා තියනවාද ඒක බුද්ධ කෘත්‍යය අපට අදාවශ්‍ය වෙන්නේ ඒ පෙළ නිවැරදිව තේරුම් අරගෙන අනුගමනය කිරීම පමණයි වෙන මොකුත්ම ඕනේ නැහැ බුදු සාසනය බලවන්න මන්දයත් අනුගමනය කිරීම තුළ ලැබෙන ප්‍රතිඵල නවත්තන්න ආණ්ඩුවටවත් අම්මට තාත්තටවත් තවත් දෙයකින් කියනවා බුදුරජාණන් වහන්සේටවත් නොහැකි බැවිනි එහෙමයි ඒකේ ඇත්ත සිද්ධිය. අපි බෞද්ධ නමක් ගහගත්ත ඒ වුණාට හොර මරකම් තක්කඩිකම් බොරු ඔක්කොම වංචා කරන જાතියක් වශයෙන් ලෝකෙ ඉස්සරහා නිර්වත් වෙලා.
නම බෞද්ධ. ජාතික ජාත්‍යන්තර මට්ටමින් මහා පරිමාණ ඔන්න අපට අදහම් වෙලා තියෙන සහතිකේ. අර සිනාමුසු මොහොනින් ඔවුනොන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ කරන්න නැති උදව් කරන මිනිසුන් හිටියාව කියන රටේ වැඩක් තියෙනවද? මේ මිහි මතට එන්න ඉන්න දරුවන්ගෙන් භාගයක් බෞද්ධ රටේ ගබ්සා කරනවා නම් ඒ මොන බුද්ධ ආගමේද තියෙන්නේ? තියෙන්න ඕන. මෙහෙවරට දන්නා මුදල් වලින් 45ක් ගතා කරනවා නම් ඒ කරන අය ඒ මොන බුද්ධ ආගමේද තියෙන්නේ? අරක මිනී මැරීම මේක හොරකම නෙවෙයිද? වහනවා ඔක්කොම. පිට පැත්තෙන් වහනවා. එනිසා මට තව පැය 10ක් විතර දෙන්න මම විකෘති කාරණා පෙන්නන්නම් අරගෙන. මෙන්න මේක තේරුම් ගන්න. ඔබට අවශ්‍ය නම් ඔබ මේ කියන පෙළ දහම තේරුම් අරන් ඇත්තද කියලා අත්හදා බලන්න. පොත් ඔක්කොම හොයන්න යන්න ඕනේ නැහැ. පාලි ඉගෙන ගන්න යන්න ඕනෙත් නැහැ. එච්චර මහන්සි වෙන්න ඕන නැහැ. තේරෙනවා නම් මේ පෙළ දහම තිබෙන්නේ පොතේ පෙන්නක ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ තමයි මේ පමාද පෙළ දහම තියෙන්නේ. ඒක තමයි පෙළ දහම අර්ථය. ඒකේ නිවැරදි පෙළ දහමක් තියෙනවා. ඉතින් නිවැරදි පෙළ දහම අරන් බලන්නකො ප්‍රතිඵල තියනවාද කියලා. එබැවින් මා මේ පැහැදිලි කළේ නිවනට උපනිස් වෙන ධර්ම දේශනාවක් වශයෙන් ලෝකේ පවතින විකෘති සද්ධර්ම පෙළවල් අරගෙන ඔබ අනුගමනය කරන්න යන්න එපා. ඔබ නෙමෙයි අත්කලමාත ඥාන යෝගින් ඔයිට හුඟා ඥාන ධාන ලැබුවා. ඒත් හම්බුන්නේ නැහනේ මගපල. ඒවා ඔක්කොම ටික පොතට රිංගලා ඒක බුදුදහමේ බෞද්ධ භාවනා කියලා නෙමෙයිද අපට උගන්වලා තියෙන්නේ. මේ ඔක්කොම පැත්තකින් තියලා ඔබට පුළුවන් ද පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත් වශයෙන් බලන්න ස්ත්‍රී පුරුෂ කීපයද බෙදෙන්තර වෙනම මොනම භාවනාවක්වත් ඕන නැහැ. ඒක බුදුන්ගේ භාවනාව. ඒක ඕන කෙනෙකුගේ ඊට පස්සේ කෙලස් නැසෙන මග සෝවාන් ආදී මගඵල. විශාලත යන මේ බුදුවරුන්ගේ ඉගැන්වීමක්. නොවෙන්නේ අර්ථ විග්‍රහය වැරද්ද නිසා හරනාම අනුගමනය කරන්න ගත්තොත් ප්‍රතිඵල මාර්ගයේ ගත්තොත් ඵල. අමාර්ගඵල නෙවෙයිනේ මේක මාර්ගඵල. වැරදි මාර්ගඵලත් නෙවෙයිනේ නිවැරදි මාර්ගයේ ඵල. එවින් ඔබ නිවැරදි මාර්ගයේ තේරුම් ගන්න තරම් බුද්ධිමතෙක් වේවා. ඔබට අනුගමන ප්‍රතිපදාව තුළ ලබාගත් ජීවිතේ ඔය ලබන ලෞකික සැනසීමත් තියාගෙනම ලෝකෝත්තර සැනසීමට හෙවත් මේ සැන නිවීමට හිමිකම් කියන්නේක් බවට පත් වෙන්න ලැබෙනවා. එසේ කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාවතෙන් ප්‍රචාරය කිරීම සඳහා මොරටුව එගොඩවේනේ පදිංචි වසන්තාපන්සු මහතා සහ කුමදුනී අපන්සු මහත්මයන් දෙමව්පියන් විසින් සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. 2002 ජනවාරි මාස 28 වෙනි දිනට පළමු වන විවාහ සංවත්සරය සමනු ලබන අචලාපන්සු පුතුණුවන්ට සහ චරිතා ඒකනායක දේනියට සදහම් තීරණයක් වන වැඩ. උපන්දිනේ සමරණ හැටි. සදහම් තීරණයක් සිදු කෙරෙන්නා වූ මෙම උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහා කුසලයන් ඒ දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. වහවහ ධර්ම අවබෝධය පිණිස මේ කුසල හේතු වේවා. ඒ දෙපළට ඔබට පමණක් නොව සවන් දෙන හැමෝටම. ගරුණීය දේශකයන් වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස උතුම් කුසලයේ හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දේශනාමය කුසලයේ මහෝපකාරී වේවා. ඔන්න ප්‍රාර්ථනාව. කාටවත් පින් දෙන්න බන කියලා නෑ. සදහම් කියන කාරණාව කරුණ අවබෝධ කර ගැනීම සඳහා පින් දෙන්න ඕන නම් දානයක් දීලා පරිස්කාර පූජා කරලා ගෙදරට ආවම ඒතකොට දානි දීපුවම බඩගින්න නිවෙනවා. පරිස්කාර පූජා කරාම නිරවත් බව නැතු වෙනවා. බණ දීපුවම බණ ලැබෙනවා කියලා තියෙනවා පෙරේතෙන්ට. එබැවින් ඔබ සම්මාදිට්ඨි වෙන්න ඔබට ආරාධනා කරනවා. සබ්බිහිතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං